ඔබ හැම දිනෙකටම ජේසුස් පිහිටයි. දෙවියන් වහන්සේගේ කරුණාව, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය, එකම ශුද්ධාත්ම වහන්සේගේ මඟ පෙන්වීම ඇතිව තවත් අනාර්ග දවසක අපි බොහොමත්ම ප්‍රීතියෙන් දෙවියන් වහන්සේගේ වචන ඉගෙන ගන්න යනවා. ඉතින් ඒ වචනය තුල අපි ආශිර්වාද ලබන්න යනවා. ඉතින් යාඥා කරද්දි මට උන්වහන්සේගේ මඟ පෙන්වීම උනේ ඊළඟට කතා කරන්න කියලා ප්‍රේමය ගැන. ඉතින් ප්‍රේමය කියද්දී මේ අපේ දේව වචනේ අපිට දීලා තියෙන මේ ශුද්ධ බයිබලයේ දෙවියන් වහන්සේගේ ලියවිල්ල, the scripture, the whole scripture in one word. If we take the whole scripture in one word, we can call it the love of God. තමයි. ඒ කියන්නේ මුළු ශුද්ධ බයිබලයේම අපි එක වචනයකට පෙරළුවොත් ප්‍රේමය කියන වචنين අපිට මේක විග්‍රහ කරන්න සාරාංශගත කරන්න පුළුවන්. ඉතින් ප්‍රේමය තුල තමයි සියල්ල පිහිටලා තියෙන්නේ. දෙවියන් වහන්සේ කියන්නේ ප්‍රේමය. ඉතින් ඒ ප්‍රේමය නිසාම තමයි උන්වහන්සේ ලෝකෙ මැව්වේ, මනුෂ්‍යයා මැව්වේ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට එව්වේ. මේ හැම දෙයක්ම ප්‍රේමය තුල තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම අපේ ක්‍රිස්තියානි ගමන, අපි දෙවියන් වහන්සේට සේවය කරන සේවය, මේ සියලු දේත් අපි සිද්ධ කළ යුත්තේ ප්‍රේමය තුලමයි. ඉතින් ඒ තුල තමයි අපිට ජය තියෙන්නේ. ඉතින් ප්‍රේමය ගැන අපි බොහෝ වෙලාවට අපි මීට කලින් අහලා තියෙනවා, කියවලා තියෙනවා, කතා කරලා තියෙනවා, ඉගෙනගෙන තියෙනවා. නමුත් මට විශ්වාසයි අද උන්වහන්සේගේ මඟ පෙන්වීම මට දුන්නේ ආශා කරද්දී උන්වහන්සේ වෙනස්ම විදිහකට මේ ප්‍රේමය ගැන කරුණු කීපයක් ඉගෙන ගන්න ඔබගේ අවධානය මේ කරුණු වලට යොමු කරන්න. කරුණු ඇත්තටම 12ක් තියෙනවා. ඒතෙන්දී අපි ඉගෙන ගන්න යනවා මේ ප්‍රේම කරන්න ඕනේ කාටද, කොහොමද කියලා. අපි ප්‍රේමය ගැන කතා කරනවා, ප්‍රේමය ගැන කියලා අහලා තියෙනවා, ප්‍රේම කරන්න ඕනේ කියලා දන්නවා. නමුත් අද අපි විස්තරාත්මකව සහ අපි බයිබල් පද ඇසුරෙන් අපි බලන්න යනවා ප්‍රේම කරන්න ඕනේ කාටද, මේ අයට කොහොමද අපි ප්‍රේම කරන්න කියලා. දෙවියන් වහන්සේ අපිට මේ ගැන මොනවද කියලා තියෙන්නේ, උන්වහන්සේගේ කැමැත්ත අපි කෙසේ ප්‍රේම කරනවද කියලා තමයි අපි අද දවසේ බලන්න යන්නේ. ඉතින් අපි පළවෙනියටම අපි දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම වැදගත්. මේ ප්‍රේමයේදී ප්‍රථමම දේ අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරේ නැත්නම් අපි මනුස්සයට කොහොමද ප්‍රේම කරන්නේ? අපේ හැම දෙයක්ම අපේ බුල් බැහැලා තියෙන්න ඕනේ, අපේ ස්ථානගත වෙලා තියෙන අපේ බේස්මන්ට් එක වෙනවා දෙවියන් වහන්සේ, අපේ බේස් එක වෙන්න ඕනේ, අපේ පදනම දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම. මේ තුල තමයි හැම දෙයක්ම අපේ සාර්ථක වෙන්නේ, සඵලවත් වෙන්නේ. ඉතින් දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම තුල තමයි ප්‍රේමේ පටන් ගන්නෙ. මොකද අපි නෙමෙයි පළවෙනි උන්වහන්සේ අපිට ප්‍රේම කරපු නිසා. උන්වහන්සේ තමයි අපිට පළවෙනිට ප්‍රේම කරේ. ඉතින් අපිත් අපි කරන්න ඕනේ අපි උන්වහන්සේට ප්‍රේම කිරීම. අපි යනවා මාක් 12:30 මෙහෙම කියනවා, නුඹේ මුළු හෘදයෙන්ද, නුඹේ මුළු ආත්මයෙන්ද, නුඹේ මුළු බුද්ධියෙන්ද, නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ දෙවිවෝ ස්වාමීන් වහන්සේට ප්‍රේම කරපන්න කියලා තියෙනවා. ඉතින් මේක කියවලා තියෙනවා. නමුත් අද වෙනස් පැත්තක් බලන්න. මොකද්ද මේක වෙනස් පැත්ත? මේ පදේ කියව තියෙනවා හෘදයෙන්, ආත්මයෙන්, බුද්ධියෙන්, ශක්තියෙන් දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න. හරි. මම ප්‍රේම කරන්න ලෑස්ති කියලා බොහෝ දෙනෙක් කියනවා. අපිට කියපු ගමන් හිතෙනවා හරි මම කරන්න. මට කරන්න ඕනි කියලා. මොකද හැගෙනවා දෙවියන් වහන්සේ කියලා තියෙන නිසා. මේක ගොඩක්ලට අපිට ඇහිලා ඇති, කියවලා ඇති. අපි දැන් යනවා කොහොමද මේ කිව්වා වූ ආකාරයෙන් අපි උන්වහන්සේට ප්‍රේම කරන්නේ. මේ හෘදයෙන් ප්‍රේම කරන්න. මොකද්ද හෘදයෙන් ප්‍රේම කරන්නේ? මෙතෙන්දී මම ඔබට කියන්න කැමති මෙතන මේ අර්ථය ආත්මයන් වහන්සේ මට එළිදරව් කරේ සැබෑකම, අවංකකම, හෘද සාක්ෂියට එකගව උන්වහන්සේට නැමදීම තමා මෙතන මේ හෘදයෙන් කියලා මෙතන අදහස් වෙන්න හේතුව. එතකොට අපේ අවංකකම වැදගත්, අපේ සැබෑකම තබා ගැනීම, ඒක තමයි හෘදයෙන් උන්වහන්සේට ප්‍රේම කරන්නේ. අනේක ආකාරයෙන්. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා ආත්මය. ආත්මයෙන් කොහොමද ප්‍රේම කරන්නේ අපි? ආත්මය අපේ පවිත්‍රත්වයේ තියා ගැනීම, අපේ පවිත්‍රකම, අපේ ශුද්ධකම, ඒ තුලින් තමයි අපි ආත්මයෙන් අපිට උන්වහන්සේට ප්‍රේම කරන්න පුළුවන්. ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා මනස. එහෙම නැත්නම් බුද්ධිය. බුද්ධියෙන් කොහොමද අපි
උන්වහන්සේට ප්‍රේම කරන්නේ. බුද්ධිය අපේ මනස යක්ෂයාට බලකොඩු හදන්න ඉඩ දෙන්නේ නැතුව, යක්ෂයාට වහල් වෙන්නේ නැතුව, පාපිෂ්ඨ ක්‍රියා අධර්මිෂ්ඨ ක්‍රියා වලට යන්නේ නැතුව මොකක්ද අපි කරන්න ඕනේ? ක්‍රිස්තුස් වහන්සේට සිත වහල් කර දෙන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේව පැලඳ ගන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඇතුව සිටීම. අනේ කතා වැදගත් වෙන්නේ. අපේ මනස බුද්ධිය තුල ක්‍රිස්තුස් වහන්සේට වාසස්ථානයක් වෙන්න සැලැස්වීම, ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඇතුව සිටීම, අන්න එතකොට පුළුවන් අපිට අපේ මනසේ බුද්ධියනුත් එතකොට දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා. ඊට පස්සේ අවසාන වශයෙන් අපේ ශක්තිය කොහොමද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ? ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයට පැමිණීමෙන්, ක්‍රිස්තුස් වහන්සේ වගේ වීමට උත්සාහ කිරීමෙන්, ක්‍රිස්තුස් වහන්සේ වගේ වීමෙන් අපිට පුළුවන් දෙවියන් වහන්සේට මුළු ශක්තියෙන් ප්‍රේම කරන්න. අපේ ජීවන රටාව සම්පූර්ණ නමස්කාරයක් බවට පෙරලීමේ එක ඉරිදා දවසට, සෙනසුරාදා දවසට, සිකුරාදට දන ගහන වෙලාවට, යාඥා කරන වෙලාවට, ගීතිකා කියන වෙලාවට විතරක් නෙවෙයි, මුළු ජීවන රටාවම, මුළු ජීවිතයම කරන්නා කුමන දේ වුණත් උන්වහන්සේට නමස්කාරයක් ලෙස උන්වහන්සේ මහිමින ගෞරවයට පත් කිරීම උදෙසා අපි කරන මට්ටමට ආපු මන්න එතන ක්‍රිස්තුස් වහන්සේ වගේ වෙනවා. අපි ඒක තමයි එතකොට සම්පූර්ණ අපේ ශක්තිය. අපි සේවය කරනවා වෙන්න පුළුවන්, අපි අත්වැඩක් කරනවා වෙන්න පුළුවන්, අපි මොනවා හෝ දෙයක් සහභාගීකම පවත්වනවා, අපි දේව මෙහෙයක් පවත්වනවා වෙන්න පුළුවන්, දේව මෙහෙයකට සහභාගී වෙනවා වෙන්න පුළුවන්, අපි ඉගැන්වීමක් කරනවා, ඉගැන්වීමක් අහනවා. ඒ මොන දේ කරත් ඒ තුල ක්‍රිස්තුස් වහන්සේ වගේ වීමෙන් අපේ මුළු ශක්තිය සම්පූර්ණ අපේ ජීවිතේ නමස්කාරයක් කොට දීම, බාර දීම, ක්‍රිස්තුස් වහන්සේ වගේ වීමෙන් අපිට පුළුවන් දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න. මොකද උන්වහන්සේගේ වචනේ කියලා තියෙනවා යෝහන් 14:15 අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා, අපි උන්වහන්සේගේ ආඥා රක්ෂා කරනවා කියලා. ඉතින් ඒ කියන්නේ උන්වහන්සේගේ ආඥා තමයි අපි මනුෂ්‍යයන්ට ප්‍රේම කිරීම සහ උන්වහන්සේගේ ආඥා පිළිපැදීම. ඉතින් ප්‍රේමේ තවද එන්නේ ඒ ආකාරයෙන් තමයි අපි ප්‍රථමව සහ මූලිකව දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමෙන් අපේ මේ ප්‍රේමය පටන් ගන්න. ඒක තමයි පළවෙනිම සහ වැදගත්ම කරුණ. ඉතින් ඒ වගේ විශේෂයෙන් කියනවා මේ පළවෙනිම සහ වැදගත් කරුණට මම මූලිකත්වය දුන්නා. නමුත් ඉතිරි කරුණු මම එහෙම මේ පිළිවෙලකට වැඩිපුර මේකට දෙන්න ඕනේ අවධානය, මේකට අඩුවෙන් මේක මම අංක 10ට දාන්න ඕනේ කියලා එහෙම දාලා නැහැ. ඉතිරි ටික ඒක එහෙම ප්ලෑන් කිරීමක් නැතුව, එහෙම සැලසුම් ගත නැතුව තමයි මම දාලා තියෙන්නේ. නමුත් මේ සියල්ල සුදාම සෙලිදරව් කරපු උන්වහන්සේගේ මඟ පෙන්නීම ඇතුව තමයි කරුණු සූදානම් කරේ. මම අදහස් කරේ අනිත් කරුණු ඒ පිළිවෙලට ස්ථානගත කරලා නැහැ. ඒක අපිළිවෙලට තමයි තියෙන්නේ. නමුත් ඔබට ඒක පැහැදිලිව මේක සටහන් කරගන්න පුළුවන් ඔබට කැමති පිළිවෙලකට. අපි දෙවෙනි කරුණට යනවා. දෙවෙනි කරුණේදී අපි බලන්න යනවා එක යොහාන් 4:20-21 එක යොහාන් 4:20-21 පදවල අපි මොනවද තියෙන්නේ කියලා බලමු. යමෙක් දෙවියන් වහන්සේට ප්‍රේම කරමි කියා තමාගේ සහෝදරයාට වෛර කෙරේ නම් ඔහු බොරුකාරයෙක්ය. මක්නිසාද තමා දුටු සහෝදරයාට ප්‍රේම නොකරනවා නම් තමා නුදුටු දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ කොහොමද? දෙවියන් වහන්සේට ප්‍රේම කරන තැනැත්තේ තමාගේ සහෝදරයාටත් ප්‍රේම කරවා යන මේ ආශාව අපි උන්වහන්සේගෙන් ලැබිමුව. රයිට්, අපි පළවෙනිට අපි ඉගෙන ගත්ත කතා කරා මේ දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමේ වැදගත්කම, ඒකට මූලිකත්වයේ දිය යුතු බව, ඒක තමයි ප්‍රධානම දේ කියලා. ඉතින් එතකොට එහෙම දැන් කරන්න අපි ඉගෙන ගත්තා. නමුත් එහෙම කරනවා කියලා කිව්වට කවුරුහරි කියලා කෙනෙක් කියනවා ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා, මම උන්වහන්සේගේ ආශාව ආරක්ෂා කරනවා, මම ක්‍රිස්තුස් වහන්සේ වගේ හිතනවා. අපි කලින් කියපු කරුණු වලට සම්බන්ධ දේවල් කියනවා, හිතනවා. නමුත් ඔහු තමාගේ සහෝදරයන්ට ප්‍රේම කරන්නේ නැත්තම් උන්වහන්සේ මෙතන කියලා තියෙනවා ඒ සියල්ල බොරු. එයා කියන දේ බොරු. ඒක ඇත්ත වෙන්න බෑ. මට ප්‍රේම කරන්න බෑ තමගේ සහෝදරයාට නැත්තම් සහෝදරියන්ට ප්‍රේම කරන්නේ නැත්තම්. ඉතින් ඒ වගේම ඒකෙදී තව වැදගත් දෙයක් තමයි මේ සහෝදරයන් වෙනස් වෙන ආකාරයට අපිට වෙනස් වෙන්න බෑ ප්‍රේමය. ඒගොල්ලෝ සමහරට වෙනස් වෙන, ඒගොල්ලෝගේ අතේ අතපසුවීම්, සිත්‍රිදී වෙන කාරණා, තරහ යන දේවල් ඒගොල්ලෝ කරන්න පුළුවන්. එතෙන්දී ඒගොල්ලෝ වෙනස් වෙන ආකාරය බලලා අපිට වෙනස් වෙන්න බෑ. මෙතෙන්දී මේ පොඩි උදාහරණයක් මට මතක් වෙනවා. මේ ළඟදී මේ අන්තර්ජාලයේ මේ ගොඩක් අය මේක බෙදා හදාගෙන තිබුණා මේ කාරණේ ගැන. ඒකත් ක්‍රිකට් කෙනෙක් සම්බන්ධ මේ නිරෝෂන් දික්වැල්ල කියලා තිබ්බ කතාවක්. මේ
එයා වෙනස් කරාට කමන්නේ ඔයා හරි දේ දිගටම කරගෙන යන්න කියලා. ඉතින් මේක ගොඩක් අය දාලා තිබ්බා මේ ඇත්තටම ඉතින් ඒකේ ගැඹුරු ඒ සරල එයා කිව්වට ඒක ක්‍රිකට් මැච් එකකට මේ බෝල් කරන එක සම්බන්ධයෙන් නමුත් මේක මේ දෙයට අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ එයා වෙනස් කරාට කමන්නේ ඔයා හරි දේ දිගටම කරගෙන යන්න. ඉතින් එතකොට මෙතන මේ සහෝදරයෝ ගැන කතා කරද්දී සහෝදර ප්‍රේමය ගැන කතා කරද්දී සහෝදර සහෝදරියන් අපිට ඕන ආකාරයට ඒගොල්ලෝ ජීවත් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ වෙනස් වෙනවා. සමහරවිට ඒගොල්ලෝ අති අත්හැරදී වෙනවා. අපිට සමාව දෙන්න වෙනවා ආයෙ සමාව දෙන්න වෙනවා ඒගොල්ලෝගේ අතින් වරදිනවා හිත්‍රිදී වෙන අවස්ථා තියෙන්න පුළුවන් ඉතින් අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේගොල්ලෝ පර්ෆෙක්ට් දිගට බිඳී කියලා අපි කැමති දේම කරයි කියලා ඉතින් එතෙන්දී ඒගොල්ලෝ වෙනස් වුණා කියලා අපි වෙනස් දුවි අපේ ප්‍රේමය අපි ස්ථිරව සබා ගැනීම නොවෙනස්ව තබා ගැනීම තමයි මෙතන වැදගත් වෙන්නේ මොකද දෙවියන් වහන්සේ අපිට කියලා තියෙනවා සහෝදරයාට වෛර කරන්න එපා සහෝදරයාට ප්‍රේම කරන්න කියලා එක වැදගත් කියලා ඉතින් උන්වහන්සේක ආශ්‍යාවක් විදිහට අපිට දීලා තියෙනවා. ඉතින් ඒක නිසා සහෝදරයට ප්‍රේම කිරීම ඉතා වැදගත්. 1 යොහාන් 4:20-21 තමයි ඒ පද. අපි යනවා අංක 3 දෙමාපියන්ට ප්‍රේම කිරීම. එපිස 6:1-3 එපිස 6:1-3 පද අපි බලන්න යනවා. ධර්මනි නුබලාගේ දෙමාපියන්ට ස්වාමීන් වහන්සේ තුල කීකරු යල්ලා. මක්නිසාද එසේ කරන්නට යුතුය. නුඹට වැඩ සිද්ධ වන පිරිසද නුඹ පොළොවෙහි බොහෝ කල ජීවත් වන පිරිසද නුඹේ පියාටත් මව්ටත් ගෞරව කරපන්න. ඒ පොරොන්දුවක් ඇති පළමුවෙනි ආඥාවය කියලා තියෙනවා. right. එතකොට මෙතන අපි දැන් යන්නේ පදේ ගැඹුරත් ඒ බලන්න මේ කොහොමද ප්‍රේම කරන්න කියලා. දෙමාපියන්ට ප්‍රේම කරන්න තමයි මෙතන කියලා තියෙන්නේ කියලා. පැහැදිලි අපි දෙමාපියන්ට ප්‍රේම කළ යුතුයි. ඒක කළ යුතුයමයි කියලා මෙතන කියලා තියෙනවා. මක්නිසාද එසේ කරන්න යුතුය. ඒක මූලික දේ. ඊට පස්සේ මේ කරන්න ඕනේ ඇයි කියලා උන්වහන්සේගේ වචනේ කියලා තියෙනවා. නුඹට වැඩ සිද්ධ වෙන පිරිස. ඒ කියන්නේ වැඩ සිද්ධ වෙන වැඩ සිද්ධ ඒතර ප්‍රේම නොකරොත් අපි මොනවද වෙන්නේ කිසි දෙයක් අපේ සාර්ථක අර්ථවත් වෙන්න යන්නේ කිසිම සැලසුමක් අපේ කියන්නේ දෙමාපිය සම්බන්ධතාවය තමාගේ මාපිය තමා වැදූ මව පියා එක්ක තියෙන සම්බන්ධතාවය හරියට තිබ්බේ නැත්තම් තමන්ගේ කිසිම කාර්යයක් හරියට තියෙන්න යන්නේ ඒ සම්බන්ධතාවය ගැන මෙතන කියන්නේ වැඩ සිද්ධ වෙන පිරිස ඒ කියන්නේ ඔයා කරන වැඩේ හරියට සිද්ධ වෙන පිරිස එම සිද්ධ වෙන්නේ නැහැ මොකද උන්වහන්සේ එතෙන්ට අතපොවන්නේ නැහැ උන්වහන්සේ දීපු දේ අපි කරන්නේ නැත්තම්. ඉතින් ඒක ආශ්‍රාවක් කියලා තියෙනවා. ඉතින් උන්වහන්සේගේ කරුණා උන්වහන්සේගේ හස්තය එතන ආවද උන්වහන්සේ එතන ප්‍රසන්නුත් තමයි අපිට වැඩ සිද්ධ වෙන්නේ. ඉතින් ප්‍රසන්න වෙන්න අපි මොනවද කරන්න ඕනේ? දෙමාපියන්ට ප්‍රේම කරන්න ඕනේ. ඊට පස්සේ තව දෙයක් විතර කියලා බොහෝ කාල ජීවත් වීම පිණිස. ඉතින් අපි කවුරුත් ආසයි කවුරුත් කැමති නෑ අකාලේ බිය දෙන්න වයසට අඩුවෙන් බිය දෙන්න වයස සීම අඩු කර කවුරුත් කැමති වයසට යනවා කියලා කිව්වත් ඒත් ටිකක් වැඩිපුර ජීවත් වෙන්න දීර්ඝායුෂ ලබන්න. ඉතින් එතන ඒක මේ පොරොන්දුව පිට තියෙන අපේ දෙමාපියන්ට ප්‍රේම කිරීම තුල ඒ දීර්ඝායුෂ ලැබීමේ ආශිර්වාදය ලබන්න පුළුවන් කියලා බොහෝ කාල ජීවත් වෙන පිරිසද. ඉතින් බොහෝ කාල ජීවත් වෙන එක මොකද්ද? උදාහරණයක් දැන් පාස්ටර් කෝල්ටන් වැනි ඒ ශ්‍රේෂ්ඨ නායකයන්ගේ ජීවිතවල මොකක්ද බොහෝ කාල ජීවත් වීම තුළ මොකද්ද උනේ අපිට එක දෙයකින් ටක් ගාලා එන්න ඕනේ දෙවියන් වහන්සේට මහිමය දෙවියන් වහන්සේට ගෞරවය ඒ කෙනා එච්චර කාල දෙවියන් වහන්සේට සේවය කරමින් පුදුම ජීවිතයක් පුදුම සාක්ෂියක් දරාගෙන දෙවියන් වහන්සේ වෙනුවෙන් ලොකු මෙහෙයක් කරා ඒකයි. ඉතින් අපි එහෙම බොහෝ කාල ජීවත් වුණොත් මේක අපිටම නෙමෙයි. ඒක ඒකේනොත් උන්වහන්සේට ගෞරවයක් මහිමයක් එනවා. ඉතින් ඒක යහපත් විදිහට ඉෂ්ට සිද්ධ වෙන්න නම් අපි දෙමාපියන්ට ප්‍රේම කරන්න ඕනේ. ඉතින් මෙතන කියලා තියෙන දෙමාපියන්ට කීකරු වෙන්න කියලා තමයි දරුවනේ ස්වාමීන් වහන්සේ තුල කීකරු වෙන්න. ඉතින් කීකරු වෙනවා කියන්නේ ප්‍රේමේ නැත්තම් අපිට කීකරු වෙන්න බෑ. ඉතින් කවුරු හරි කෙනෙක් එහෙම කියලා මෙතන ප්‍රේමේ කන කතාවක් කියලා නෑ කියලා ප්‍රේමේ මූලිකයි ප්‍රේමේ නැත්තම් කීකරු වෙන්න බෑ. ප්‍රේමේ තියෙනවා නම් තමයි කීකරු වෙන්න පුළුවන්. ඉතින් අපි ප්‍රේමය මූලිකයි ඒක අත්‍යවශ්‍යයි. එතන අපි අත හතරවෙනි පදයට යනවා දරුවන්ට ප්‍රේම කිරීම ගීතාවලිය 127:3 ගීතාවලිය 127:3
ඉතින් මම ඔබත් එක්ක තව සාක්ෂියක් බෙදා ගන්න කැමති මේ මම මේ පාඩමට සූදානම් වෙමින් සිටියේදී හරියටම මම මේ දරුවන්ට ප්‍රේම කිරීම 127 3 පෙරලනකොටම මට මැසේජ් එකක් එනවා මේ ළමෙක් අලුතෙන් ඉපදිලා එයාට අසනීප නහරක් සම්බන්ධ පොඩි ප්‍රශ්නයක් කියලා ඔපරේෂන් එකක් කරන්න යනවා. අනේ අයියා යාඥාවක් කරන්න පුළුවන්ද ඔයාට? මොකද කරන්නේ දෙමාපියන් කනස්සල්ලෙන් ඉන්නවා කියලා. ඉතින් හිතාගන්න බෑ ස්වාමීන් වහන්සේ ක්‍රියා කරන හරියටම මටම මේ මැසේජ් එක යොපු එක එයාට මට එවන්න හිතිච්ච ඒ වගේම මම හරියටම මේ පාඩම සූදානම් වෙවි ඉඳලා හරියටම මේ දරුවන් ගැන කියවන එක හරියට මේ පදෙත් බලන්න ඒක කියලා දෙන බලව දරුවෝ ස්වාමීන් වහන්සේ දෙන උරුමයක් කිය. කුසේ ඵලයේද උන්වහන්සේගෙන් ලැබෙන විපාකයක් කිය. දරුවෝ ස්වාමීන් වහන්සේගේ උරුමයක්ලු. ඉතින් මම යාඥාවක් කරා. ඉතින් මම යාඥාව පිහිට වැව්වේ යාඥාව මේ පදනම කරගත්තේ මේ පොරොන්දුව පිට මම යාඥා කරා යක්ෂයාගේ කැමැත්ත විනාශය මරණය දරුවෝ විනාශ වෙන එක මරණය රෝගී වෙන එක. නමුත් දෙවියන් වහන්සේ කැමැත්ත දරුවෝ අපි ලැබීම දරු සම්පත් ලැබීම නිරෝගීව සිටීම උන්වහන්සේට මහිමේ ගෞරවය ගේන පිණිස. ඉතින් ඒ නිසා ස්වාමිනී දරුවාට සුවය දෙන්න යක්ෂයාගේ සියලු බලපත් බිඳලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් කියලා. ඉතින් අපි සාක්ෂි ඉස්සරහට අහමු. මම ඔබත් සමග ඒකත් ඉදිරියට බෙදා ගන්න මේ වෙලාව වෙනකොටත් මම විශ්වාස කරනවා ඇදහිල්ලෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ දරුවා මේ වෙනකොට සුවයි කියලා. ඉතින් ඒ දේත් සමග අපි යනවා මේ පදේ ගැන බලන්න. ඉතින් මෙතන කියනවා දරුවෝ ස්වාමීන් වහන්සේ දෙන උරුමයක් කියලා. එතකොට මොකද්ද මේකෙන් අදහස් වෙන්නේ? මේ දරුවෝ උරුමයක් කියන්නේ දෙවියන් වහන්සේගේ උරුමවලු. ඒ කියන්නේ දෙවියන් වහන්සේ අදහන ඇදහිලිමත් යන විශේෂ දෙවියන් වහන්සේගේ දරුවන්ට දරුවෝ ලැබීම ඒක උරුමයක්. ඒ කියන්නේ ඒක විශේෂයෙන් අමුතුවෙන් වෙනම ආයාසයකින් ලබන්න දරන්න ඕන දෙයක් නෙවෙයි. ඒක කොහොමද ලැබෙන දෙයක් නේ උරුමේ. ඒ කියන්නේ තාත්තගේ පුතාට ඒ උරුමය යනවා, අම්මගේ පුතාට ඒ දෙමාපිය යනවා වගේ මේ අපේ ස්වර්ගීය පියාණන්ගෙන් අපට ඒක ලැබිය යුතු දෙයක්. ඒක අනිවාර්යෙන් ලැබෙනවා. අපි ආයේ අමුතුවෙන් ඒකට කනස්සලු දුක්කෙඩ ඉල්ලන්න දෙයක් නැහැ. මේක මම හිතන්නේ මෙතන අදහස් කරලා තියෙන්නේ බලව දරුවෝ දෙවියන් වහන්සේ දෙන උරුමයක්. ඊට පස්සේ කියලා තියෙනවා ඒ කුසේ ඵලයේද ස්වාමීන් වහන්සේගේ ලැබෙන විපාකයක් කියලා. ඒ කියන්නේ රිවෝඩ් එකක්. ඒක උන්වහන්සේ ලැබෙන දායාදයක් කියලා. ඒ කුසේ ඵලය කියන්නේ දෙවියන් වහන්සේ අපේ ජීවිත තුළ ප්‍රසන්න වීම තුළ අපේ උන්වහන්සේට මහිමය පිණිස. ඉතින් ඒ දරුවෝ ඒක උන්වහන්සේගෙම ලැබෙන දෙයක් කියන එක මෙතනින් අදහස් කරලා තියෙන එක දෙන්නේ දෙවියන් වහන්සේ වෙන ડોක්ටර්ස්ලා නෙවෙයි, හොස්පිටල් එක නෙවෙයි, වෙන කිසිම මේ අපේ තියෙන මේ බලාපොරොත්තු නෙවෙයි දෙන්නේ. ඒ දෙවියන් වහන්සේම තමයි අපිට ඒ දරුපාලය දෙන්නේ. ඉතින් එතකොට ඒ දරුවන්ට අපි මොනවද කරන්නේ? අපි දරුවන්ට ප්‍රේම කරන්න ඕනේ. ඉතින් ඒ දෙවියන් වහන්සේ අපිට දෙන්නේ අපිට ප්‍රේම කරන නිසා. ඒතර අපි ඒ දරුවන්ට මොනවද කරන්නේ? අපි ප්‍රේම කරන්න ඕනේ. ඒතර දරුවන්ට ප්‍රේම කිරීම වැදගත්. ඉතින් ඔබට කොයි මොහොතේ හරි ඔබට හිතෙනවා මේ දරුවා වදයක් අනේ මම වැදුවේ නැත්තම් මේ දරුවා හොඳයි. අනේ මේ දරුවා වදපු එක මට අමාරුයි. මේ නැත්තම් දරුවෝ මේ දෙන්නෙක් තුන් දෙනෙක් නැතුව එක්කෙනෙක් මට ඉන්න තිබ්බා. ඒ වගේ හිතනවනේ ඔබ අදම ඔබේ චේතනාව ඔබේ ඒ ආකල්පය විනාශ කරගන්න දරුවෝ මෙතන කියලා තියෙනවා දරුවෝ උරුමයක් කියලා. ඒ වගේම කුසේ ඵලය උන්වහන්සේගේ ලැබෙන විපාකයක් රිවෝඩ් එකක් කියලා. ඉතින් ඒ දරුවෝ උන්වහන්සේට වැරදිලා උන්වහන්සේ එවන්නේ වැරදිලා නෙවෙයි. උන්වහන්සේගේ කැමැත්ත පිට උන්වහන්සේගේ අනුමැතිය ඇති උන්වහන්සේ රිවෝඩ් එකේ විපාකය අපට දෙන්නේ ඒ ඵලය දෙන්නේ උන්වහන්සේට ගෞරවය මහිමේ පිණිස ඒ දරුවා තුළ සැලැස්මක් තියෙන නිසා, උන්වහන්සේගේ කැමැත්ත නිසා. එතකොට ඒ දරුවන්ට අපි ප්‍රේම කරන්න ඕනේ. ප්‍රේම කිරීම තුළ මහත් දේ වෙනවා. දරුවෝ අපි හිතන ආකාරයට වෙන දරුවෝ එක ඒගොල්ලෝගේ ආසාවල් තියෙන විතර ඒගොල්ලෝගේ වෙනම ඒගොල්ලෝගේ ඒ වර්ධනයේ පොඩි කාලයක් යනවා. අපි ඉවසීමේ අපි ඒවා දරාගෙන ඉන්න ඕනේ. ඒ තුළ ඒගොල්ලෝ වර්ධනයට යනවා. ඒගොල්ලෝ අපි ප්‍රේම කරන්න ඕනේ. ප්‍රේමය තුළ අපි හික්මීමට ගේන්න ඕනේ. අපි හික්මන්න ඕනේ ප්‍රේමය තුළ. ඒ ලෝකයාකාරයට නෙවෙයි ස්වාමීන් වහන්සේ තුළ අපි හික්මන්න ඕනේ. ඒ වගේම දෙවියන් වහන්සේ වචනේ කියලා දෙන දරුවන්ට කියලා දෙන්න එපා. ඕනට වඩා එපා නෙවෙයි. ඕන පුහුණු කරන්න. මේකේ මේ වචන දෙකේ ලොකු තේරුමක් තියෙනවා. කියලා දෙන එකයි පුහුණු කරන එකයි. ඒක ගීතාවලියේ පොතේ මේකක් තියෙනවා. ඉතින් අපි පුහුණු කරනවා කියන්නේ අපි අපේ ආදර්ශයක් වෙලා අපි ඒගොල්ලොන්ට අපි පුහුණු කරන්න ඕනේ හරිමාවත්. ඉතින් දරුවන්ට ප්‍රේම කිරීම. එතකොට
අපි කරන්න ඕන දෙයක්. මොකද හේතුව දරුවන් දෙන්නේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ දරුවන් දෙන්නේ අපි අපි විශ්වාසවන්ත වෙයි අපි ඔවුන්ට ප්‍රේම කරයි කියලා. අපි ප්‍රේම කිරීම එතකොට වැදගත්. දරුවන්ට අපි යනවා ඊළඟ කරුණට 1 පේත්‍රස් 5:5 එසේම තරුණයනි වැඩි මහල්ලන්ට යටත් වෙයල්ලා නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙ කරන පිණිස යටහත්කම පැළඳ ගනිල්ලා. මක්නිසාද දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දිනසේක කියලා මෙතන කියලා තියෙනවා. එතකොට මේ පස්වෙනි කරුණ වැඩිහිටියන්ට ප්‍රේම කිරීම. 1 පේත්‍රස් 5:5 මේ මෙතන යටත් වෙන්න කියලා තියෙනවා. යටත් වෙනවා කියන්නේ අපි ප්‍රේම කරනවා කියන්නේ. ප්‍රේම කරන්නේ නැත්තම් යටත් වෙන්න බෑ. යටත් උන් නැත්තම් ප්‍රේම කරන්න බෑ. ඉතින් මේ දේ එකට යනවා. ඉතින් මේක විශේෂයි. වැඩිමහල්ලන්ට ගොඩක් අය වැඩිමහල්ලන්ම සුළු කොට තකනවා. වැඩිමහල්ලන්ගේ අදහස් වැඩි. නමුත් අපි දැනගන්න ඕනේ වැඩිමහල්ලන් තමා අපේට පෙර ඒ කාරණා අත්දැකීම් අරගෙන ඒ බාධක පීඩා අභියෝග තුලින් ඔවුන් අපිට වඩා ඇවිල්ලා තියෙන කියන එක. එතකොට අපි නොදකින නොහිතන පැතිවලින් ඔවුන් ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට කාලයක් යනවා සමහරවිට ඒ ඔවුන් කියන අදහස් යෝජනා තේරුම් ගන්න. ඉතින් අපි හැම වෙලේම බලන අපි යටහත් යටහත් වීම තුල අපි ඔවුන් එක්ක එකතුව. මොකද මේක ඊළඟ පදේ කියන එසේ නුඹලා සියල්ලම එකිනෙකාට මෙහි කරන පිණිස යටත්කම පැලම. දැන් ඔවුන් එක්කත් එකතුව අපි මේ ගමන ඉස්සරහට යන්න වැඩිමහල්ලන් අයින් කරලා ඔවුන්ගේ උපදේශ අනුදැනුම නැතිව නායකයෝ නැතිව වැඩිමහල්ලාගේ උපදේශ අනුශාසනා නැතිව අපිට තරුණයන්ට විශේෂයෙන් ඉදිරියට යන්න බෑ. ඉදිරියට යාමක් නැහැ. වැඩිමහල්ලන්ගේ උපදේශ අනුශාසනා අපි වැඩිමහල්ලන්ට යටත් වීම ඔවුන්ට ප්‍රේම කිරීම තුල උන්ට යටත් වීම ඉතා වැදගත්. එතකොට පස්වෙනි කරුණ වැඩිමහල්ලන්ට ප්‍රේම කිරීම. අපි යනවා 6 වෙනි කරුණට 1 පේත්‍රස් 2:17 තම පදය සියල්ලන්ටම ගෞරව කරපල්ලා සහෝදර සමාගමට ප්‍රේම කරපල්ලා දෙවියන් වහන්සේට බය වෙයල්ලා රජුරුවන්ට ගෞරව කරපල්ලා කියලා මෙන්න මෙතන පදේ තියෙනවා. එතකොට මේ කරුණ මම දැම්ම මේක මොකද්ද වෙනු සභාවට ඇදහිලිවන්තයන්ට ප්‍රේම කිරීම වැදගත්. අපේ ඇදහිලිවන්ත පවුලට අපේ චර්ච් එකට අපේ ක්‍රිස්තුවන්සේගේ ශරීරය සම්බන්ධ වෙලා ඉන්න අයට විශේෂයෙන් ඇදහිලිවන්තයන්ට අපි ප්‍රේම කිරීම ඉතා වැදගත්. මේකේ මේ ඇතරම මේ සිංහල පරිවර්තන වඩා ඉංග්‍රීසි පරිවර්තන ඉතාම පැහැදිලිව ලස්සනට ඒක ලියලා තියෙනවා. මෙන්න මේ විදිහට show proper respect to everyone. එතකොට මෙතන අදහස් වෙන මේ show proper respect to everyone. ඒ කියන්නේ එකිනෙකාට ඒ සුදුසු respect එක ගෞරවය එයා සුදුසු හෝ නොසුදු ඒ කියන්නේ එයාගේ තත්ත්ව තරාතෙම එයාව බෙද බලන් නැතුව එයාට ගෞරව කළ යුතුයි කියන එක මෙතන කියවෙනවා. ඊට පස්සේ love the family of believers. ඒ කියන්නේ ප්‍රේම කරන්න මේ දෙවියන් වහන්සේගේ පවුලේ ඇදහිලිවන්තයන්ට. ඊට පස්සේ fear God දෙවියන් වහන්සේට බය වෙන්න. ඊට පස්සේ honor the emperor. මේ රජුරුවන්ට ගෞරව කරන එක. දැන් මේකේ තියෙන දෙකම සිංහල බයිබලයේ සියල්ලන්ටම ගෞරව කරපන් රජුරුවන්ට ගෞරව කරපල්ලා කියලා. හැබැයි ඉංග්‍රීසි පරිවර්තනයේ මෙතන මේ everyone තැනදී එන්නේ සියල්ලන්ට කරන්න ඕනේ respect, රජුරුවන්ට කරන්න ඕනේ honor. රජුරුවන්ට කරන්නේ ඕන. ඒ කියන්නේ ඒක අපි අනිවාර්යෙන් කළ යුත්තක්. ඒක යාගේ තනතුර යාගේ ඒ தත්ත්වය මත අපි අනිවාර්යෙන් ඒක කළ යුත්තක්. it's a must. ඉතින් ඒ විදිහට තමයි ඒක ඉංග්‍රීසි පරිවර්තනයේ තියෙන්නේ. එතකොට මෙතන අපි කතා කරන්නේ මේ ඇදහිලිවන්තයන්ට ප්‍රේම කිරීම ඉතා වැදගත්. අපේ මේ ඇදහිලිවන්ත පවුලට චර්ච් එකේ ක්‍රිස්තුවන්සේගේ ශරීරයට ප්‍රේම කිරීම ගැන තමයි එතන කියලා තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා 7 වෙනි කරුණට රෝම 1:20 ගැඹුරු පදයක් අපි අධ්‍යයනය කරන්න යන්නේ. රෝම 1:20 අපි හැමෝම අවධානය යොමු කරමු. මක්නිසාද ලෝකය බැවූ තැන පටන්
දෙවියන් වහන්සේගේ අදෘශ්‍යමාන දේවන උන්වහන්සේගේ සදාකාලික වූ බලය හා දෙවිකම පවන ලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙළී යන්නේය. එබැවින් ඔහු නිරුත්තරව සිටිති. right. එතකොට මේ කරුණේ අපි මම උළුප්පල දක්වන්න යන්නේ සබහා දහමට ප්‍රේම කිරීම. ගොඩක් වෙලාවට කතා නොවන දෙයක් කතා නොවන මාත්‍ර මේ දේව වචනය ඇසුරින් කතා වෙනවා. නමුත් දේව වචනය ඇසුරින් බයිබලයේ මෙහෙම තියෙනවා. බයිබලේ මොනවාද ඒක ගැන කියලා. ඔන්න දැන් අපි බලන්න යනවා. සබහා දහමට දෙවියන් වහන්සේ මොනවාද කිව්වේ ප්‍රේම කරන්න ඕනේ ඇයි කියලා මේ මෙතන පටන් ගද්දිම කියනවා මක්නිසාද ලෝකයේ බැවූ තැන් පටන් දෙවියන් වහන්සේගේ බැවූ තැන් පටන් ඒ කියන්නේ මනුෂ්‍යයා බැවුවට පස්සේ ලෝකේ බැවුවට පස්සේ ඉඳලා තමයි මේ දේවල් එරිදලා වෙන්නේ. මොකද ලෝකේ බැවුවට පස්සේ මනුෂ්‍යයා බැවුවට පස්සේ තමයි මනුෂ්‍යයා මේ දේවල් දකින්නේ. මොනවද? ලෝකය. උන්වහන්සේගේ බැවිල්ල. මොකද එතක මනුෂ්‍යයා හිටියේ නැහැ. ඊට පස්සේ මෙතන ඊළඟට යනවා අර්ධුෂ්‍යමාන දේ කියලා. මේකේ ඉංග්‍රීසි පරිවර්තනයේ මෙතනක් තියෙන දෙයක් මේ මෙතන පොඩි අඩුවක් තියෙනවා. ඉතින් ඒක පුළුවන් ඔබ ලියා ගන්න සටහනේ ලියා ගන්න. මේ අදෘශ්‍යමාන දේ නෙවෙයි අදෘශ්‍යමාන ගුණ උන්වහන්සේගේ ඉන්විසිබල් qualities තමයි එතන එන්න ඕනේ. දේ විතරක් කියලා මෙතන තියෙන්නේ අදෘශ්‍යමාන දේ නෙවෙයි අදෘශ්‍යමාන ගුණාංග invisible qualities of God. ඒක තමයි මෙතන කියන්නේ. මක්නිසා දේව ලෝකේ පටන් දෙවියන් වහන්සේගේ අදෘශ්‍යමාන ගුණාංග වන උන්වහන්සේගේ මොනවාද මේ ගුණාංග? සදාකාලික බලය සහ දෙවිකම. දේවත්වය ඒ වගේම සදාකාලික වූ බලය eternal power and divine nature. සදාකාලික බලයයි දෙවිකමයි තමයි උන්වහන්සේ මේ අදෘශ්‍යමාන ගුණාංග. එතකොට මේවා මේ මවන ලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස බැවී යන්නේ පෙනී යන්නේ. මේව මොනවාකින්ද අපිට බලා ගන්න පුළුවන් මේ අදෘශ්‍යමාන ගුණාංග? ඒ කියන්නේ සදාකාලික උන්වහන්සේගේ බලය, මේ දේවත්වයේ ඩිවයින් නේචර් එක, ඉටර්නල් පවර් එක මොනවාකින්ද අපිට පේන්නේ? මවන ලද දේවල් වලින් උන්වහන්සේ මේකේ බැවිල්ල, මේ ගහ කොළ තරු ඉර සත්තු ඒ මුහුද ඒ සියල්ල ඒ වගේ මේවා බලන්න වැඩ කරන විදිහ ලස්සනට එක ප්ලෑන් කරලා තියෙනවා කියලා අපිට පැහැදිලි එක සැලසුමක් ඇති වැඩ කරන්නේ. ඒ අංශක ගන්නට අපිට ඒවා මනුෂ්‍ය බුද්ධියට යාම විද්‍යාඥයෝ හොයාගෙන තියෙන දේ බොහොම සීමිතයි. ඔවුන් තාමත් දවසින් දවස පැය ඔවුන් දේවල් එලිදරව් කරගන්න උත්සාහ කරනවා. ටික තමයි දේවල් එලිදරව් කරගන්නේ. මේකේ රහස් අභිරහස් බොහොමයි. ඉතින් මේ සියල්ල මේ බැවිල්ල ගහ කොළ සතා සිව්පැතුරු මේ පුදුමාකාර විශ්මිත බැවිල්ල උන්වහන්සේ බැව්වේ ඇයි? බැව්වේ කාටද? මනුෂ්‍යයාට. ඒතකොට බැව්වේ ඇයි? උන්වහන්සේ අපිට ප්‍රේම කරන නිසා. ඒතකොට අපි මොනවද මේ බැවිල්ලට කරන්න ඕනේ? අපි බැවිල්ලට ප්‍රේම කරන්න ඕනේ. අපි බැවිල්ල රැක ගන්න ඕනේ. අපි ගහ කොළ සතා රිව්පව රැක ගන්න. එතකොට තමයි මේ බැවිල්ල පවතින්නේ. බැවිල්ල පවතිනවා කියන්නේ මනුෂ්‍යයා පවතිනවා. ඒ වගේම මේ අර කලින් කියපු කාය මතක් කරන්න ඕනේ. මක්නිසාද ලෝකේ බැවූ තැන් පටන් දෙවියන් වහන්සේගේ අදෘශ්‍යමානද. එතන කියලා මේ බැවුවට පස්සේ මොකද බැවුවට පස්සේ තමයි මනුෂ්‍යයා මේ දේවල් දකින්නේ. එතකොට මේ බැව්වේ කාටද? බැව්වේ මනුෂ්‍යයාට. බැව්වේ ඇයි? බැව්වේ උන්වහන්සේ ප්‍රේම කරන හින්දා. එතකොට අපි මොනවාද ඒ දෙයට කරන්න ඕනේ? අපි ප්‍රේම කරන්න ඕනේ. ඒ දේ රැක ගන්න ඕනේ. ඉතින් බැවිල්ල තුලින් උන්වහන්සේගේ මේ සියලු බලය ප්‍රකාශ වෙනවා කියන එක තමයි අපිට කියන්නේ මෙතන කියලා තියෙන්නේ. එතකොට විශේෂයෙන්ම අපි කරන්න ඕනේ මේ සබහාදාමටත් අපි ප්‍රේම කිරීම වැදගත්. 7 වෙනි කරුණයි රෝම 1:20 අපි කතා කරේ. අපි යනවා 8 වෙනි කරුණට. හිතෝපදේශ 12:20 හිතෝපදේශ 12:20 සමහර හිතෝපදේශ 12:10 හිතෝපදේශ 12:10 ධර්මිෂ්ඨයා තම තිරිසනාගේ ප්‍රාණය ගැන සලකන්නේය. එහෙත් දුෂ්ටයන්ගේ මෘදු අනුකම්පා ක්‍රූරය. හිතෝපදේශ 12:10 මෙතන මොකද්ද මේ කියන්නේ? අපි බැවිල්ලට වගේම අපි සතුන්ට අපි ප්‍රේම කරන්න ඕනේ. හැබැයි මෙතන විශේෂයක් තියෙනවා. මේ ධර්මිෂ්ඨයා තම තිරිසනාගේ මුළු හැම සතා කියන්නේ නැත්තම් මේක වැරදිට කෙනෙක්ට අර්ථකථනය කරන්න පුළුවන් ආහාරයට ගන්න තියෙන සත්තුන්ටත් ප්‍රේම කරන්න ඕනේද කියලා. ඒ වගේම මේ අපිව හපා ගන්න අපිට දෂ්ට කරන්න අපිට ඒ
අපිට බාධා කරන්න ඒ සත්තුන්ටත් නෑ ඒක මෙතන තියෙනවා එහෙම නෑ. ඒ වගේ අපි ආරක්ෂා වෙන්න ඕනේ. ඒ වගේම කෑමට වෙන් කළ තියෙන ඒ සතුන් ආහාරයට ගැනීම මේක ප්‍රශ්නයක් නෑ. මෙතන කියලා තියෙනවා තම සිරිතන තම තිරිසන. ඒ කියන්නේ තමාගේ හුරතලා. ඒ කියන්නේ හුරතලයට ඇති කරන ඒ සත්තු හුරතල් සතුන් ඒ තමාගේ තිරිසන. ඒ අයට ඒ අයගේ ප්‍රාණය ගැන සලකනවා කියලා මෙතන කියලා තියෙනවා. ඉතින් අපි ඒ අයව මෙතන සලකන එක උට ඒ සතා සිව්පාට ප්‍රේම කරන එක මෙතන කියන්නේ අපි ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට උනාසේගේ වචනේ මොන්න තියෙනවා සත්තුන්ටත් කරුණාව දැක්වීම ප්‍රේම කිරීම දෙවියන් වහන්සේ කැමැත්ත කියලා දෙවියන් වහන්සේ අපෙන් එක බලාපොරොත්තු වෙනවා කියලා. එතකොට 8 වෙනි කරුණ හිතෝපදේශ 12:10 තියෙනවා අපි සතුන්ටත් ප්‍රේම කරන්න ඕනේ කියලා. ඉතින් අපි යනවා 9 වෙනි කරුණට තව කරුණු 4ක් තියෙනවා. කරුණු 12ක් මම කතා කරනවා කියලා අද කිව්වා. ඊළඟට අපි වැදගත් කරුණකට එන්න යන්නේ 9 තීතස් 2:4-5 තීතස් 2:4-5 මෙසේ සිටිය යුතු වන්නේ දෙවියන් වහන්සේගේ වචනයට අපහාස නොපැමිණෙන පිණිස යෞවන ස්ත්‍රී තමුන්ගේ පුරුෂයන්ටත් දරුවන්ටත් ප්‍රේම කරමින් සිහියෙන් යුක්තව පිරිසිදුව ගෙදර වැඩ කරන්නියන්ව කරුණාවන්තව තමුන්ගේම පුරුෂයන්ට යටත්ව සිටින්ට ඔවුන් විසින් පුරුදු වන පිරිසය. අපි එතන කතා කරන්නේ මොකක්ද කියලා පැහැදිලි. ස්වාමි පුරුෂයාට ප්‍රේම කිරීම ගැන කතා කරන්නේ. මේ ප්‍රේමේ එතකොට අපි ප්‍රේමයේ සම්බන්ධ කතා කරන 9 වෙනි කරුණ ස්වාමි පුරුෂයාට ප්‍රේම කිරීම. මම මුලින්ම පටන් ගද්දිත් කිව්වා මේ ප්‍රේම කරන්න ඕනි කාටද සහ ප්‍රේම කරන්නේ කොහොමද කියලා අපි ටිකක් වෙනස් විදිහට ගැඹුරින් කතා කරනවා. මෙතන ලස්සනට ඒ ටික කියලා තියෙනවා. කොහොමද දැන් අපි හරි ප්‍රේම කරන්න කියලා තියෙනවා. ඒ වගේම අපිට දැනෙනවා හැකිනවා. අපි දන්නවා කියනවත් ඒක ආය අමුතුවෙන් කියන දෙයක් නෙවෙයි. නමුත් ගොඩක් අය නොදන්න දේ තමයි කොහොමද කරන්න කියන එක තමයි ගොඩක් අයට අතපසු වෙන ඒ නොදන්න කාරණේ. හැබැයි මේක ලස්සනට සුදු බයිබලයේ දේවාශනී දෙවියන් වහන්සේ අපිට කියලා තියෙනවා දෙවියන් වහන්සේගේ වචනයට අපහසු නොපැමිණෙන පිණිස යෞවන ස්ත්‍රී තමුන්ගේ පුරුෂයන්ට දරුවන්ට ප්‍රේම කරමින් හරි ප්‍රේම කරන්න ඕන පුරුෂයාට පළවෙනි දේ සිහියෙන් යුක්තව ඔන්න දැන් කරුණු 5 අපිට එළිදරවගෙන සිහියෙන් යුක්තව සිටීමෙන් තමයි පළවෙනිට මුත් ස්වාමි පුරුෂයාට ප්‍රේම කිරීමේ පළවෙනිම දේ ඒ බිරිඳ ගෘහණිය ස්ත්‍රිය විවාහ වුණාට පස්සේ සිහියෙන් යුක්තව අසිහියෙන් නැතිව කියන්නේ සිහියෙන් යුක්තව සිටීම ප්‍රේම කිරීමක්ලු. එතන බයිබලයේ කියන ඊට පස්සේ දෙවණියට මොනවද කියන්නේ පිරිසිදුව සිටීම. මම හිතන්නේ පිරිසිදු කිරීමත් මෙතන අයත් වෙනවා ඇති. පිරිසිදුව කියලා වචනේ දාලා තියෙනවා. ඉතින් පිරිසිදුව සිටීම මොකද්ද? ඒකත් ප්‍රේම කිරීමට තමයි ඒක අයත් වෙන්නේ. ඊට පස්සේ gedara වැඩ කිරීම කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. එතකොට ඒ gedara වැඩ කිරීම තුලින් ඇය මොකද්ද කරන්නේ? ස්වාමි පුරුෂයාට ප්‍රේම කිරීම. අන්න ස්වාමි පුරුෂයාට ප්‍රේම කරන තවත් ආකාරයක්. තුන්වෙනි ආකාරය, හතරවෙනි ආකාරය කරුණාවන්තව. ඒ කරුණාවන්ත වීම, ඉවසිලිවන්තව වීමත් මෙතෙන්ට මම හිතන්නේ ඒ වචනේ ගන්න පුළුවන්. ඒ තුලුත් මොකද්ද කරන්නේ? ස්වාමි පුරුෂයාට කරුණාවන්ත වීමෙන් අන්න එහෙම තමයි ප්‍රේම කරන්නේ. තව විශේෂ එකක් කියලා තියෙනවා. තමුන්ගේම පුරුෂයන්ට යටත්ව සිටින්න ඔවුන් විසින් පුරුදු කරවන පිරිස. ඒ කියන්නේ තමුන්ගේ පුරුෂයා කියන දේ. පුරුෂයා තමයි පවුලේ හිස කියලා සුදු බයිබලයේ කියනවා. ඒ පවුලේ හිස ගන්න තීරණ වලට හිස නැබීම. ඒකට එකතු වීම. ඒකට එකතු වෙලා කණ්ඩායමකදී වැද කිරීම, උදව් කිරීම, යටත් වීම, කීකරු වීම. ඒකත් පුරුෂයාට ස්වාමි පුරුෂයාට ප්‍රේම කිරීමේ කොටසක්. ඉතින් සිහියෙන් යුක්තව සිටීම, පිරිසිදුව සිටීම, gedara වැඩ කිරීම, කරුණාවන්ත වීම, තමුන්ගේ පුරුෂයාට යටත් වීම මෙන්න ප්‍රේම කරන ආකාරය. ඉතින් ඔබට මේ විදිහට පුළුවන් ස්වාමි පුරුෂයාට ප්‍රේම කරන්න දේව වචනයට අනුකූලව. අපි යනවා 10 වෙනි කරුණට එපීස 5:25 එපීස 5:25
පුරුෂයනි ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කොට ඈ උදෙසා තමන්ම පාවා දුන්නාක් මෙන්ම නුඹලාත් නුඹලාගේ භාර්යාවන්ට ප්‍රේම කරපල්ලා. right. එතනත් අර අතන කියලා තියෙනවා වගේම ප්‍රේම කිරීම ගැන කියලා තියෙනවා. පළවෙනිටම පුරුෂයනි ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කොට ඒ කරා විදිහටම ඈ උදෙසා ඈ කියලා මෙතන කියන්නේ සභාව. ඒ උදෙසා ප්‍රේම කරා වගේ තමන්ම පාවා දුන්නාක්සේම නුඹලාත් නුඹලාගේ භාර්යාවන්ට ප්‍රේම පාවා දුන්නාක්සේම අන්න ඒ විදිහට තමා ප්‍රේම කරන්න ඕනේ පුරුෂයා භාර්යාවට. ස්වාමි පුරුෂයා භාර්යාවට ප්‍රේම කරන්න ඕන විදිහ ගැන තමයි දැන් උන්න කතා කරන්නේ. හැබැයි මෙතන කියලා නැහැ. නමුත් අපි එලිදරව් කරගන්න ඕනේ. ආත්මයන් වහන්සේ මට පෙන්නුවා මේ පාවා දුන්නා කියන වචනේ ඇතුලේ තියෙනවා මේ ප්‍රේම කරන්න ඕන ආකාරය. ඒ කියන්නේ බිරිඳක් විදිහට ස්වාමි පුරුෂයාට ප්‍රේම කරන්න ඕන ආකාරය ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය තුලින් අපිට ගන්න පුළුවන්. මෙතන කියලා තියෙනවානේ ඈ උදෙසා තමන්ම පාවා දුන්නාක්සේක්ම කියලා. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ සභාව උදෙසා ඒ කියන්නේ අපි උදෙසා ඇදහිලිවන්තයන් උදෙසා ක්‍රිස්තුස් වහන්සේව පාවලා දුන්නා. ක්‍රිස්තුස් වහන්සේම ගස පිටදී ශාපයක් වුණා. අපි වෙනුවෙන් කුරුසි මැරුණා වගේම ප්‍රේම කරන්නේ. එතකොට මොකද්ද මේ පාවා දුන්න විදිහ? අන්න ඒ විදිහට තමයි අපි භාර්යාවට ප්‍රේම කරන්න ඕනේ. පුරුෂයන් භාර්යාවට ප්‍රේම කරන්න ඕනේ. මේක ඇතුලේ තියෙන දුක් විඳීම, ක්‍රිස්තුස් වහන්සේ දුක් විඳා ඉවස ගැනීම එක වැදගත්. ක්‍රිස්තුස් වහන්සේ ඉවස ගත්තා. ඒ වගේම පූජා වීම, ක්‍රිස්තුස් වහන්සේ පූජා වුණා. ඒ වගේම කැපවීම, ක්‍රිස්තුස් වහන්සේ කැප වුණා සභාව වෙනුවෙන්. ඉතින් අපි ඒක තමයි කරේ. ඒ කියන්නේ බිරිඳ වෙනුවෙන්, තමන්ගේ පවුල වෙනුවෙන් දුක් විඳීම, ඉවස ගැනීම, සියලු අභියෝග බාධා ඒ ප්‍රශ්නවලදී දුක් කම්කටොළු ඒ කියන්නේ ප්‍රීතියදී වගේම ඒ වගේම පූජා වීම බිරිඳ වෙනුවෙන්, ඒ පවුල වෙනුවෙන්, ඒ ළමයි වෙනුවෙන්, ඒ වගේම කැපවීම බිරිඳ වෙනුවෙන්, පවුල වෙනුවෙන්, ඒ වගේම දුක් විඳීම බිරිඳ වෙනුවෙන්, ධර්මයි පවුල වෙනුවෙන් දුක් විඳීම, ඒ වගේම නායකත්වයේ ගැනීම, පවුලට නායකත්වය දෙන එක, පුරුෂයා පුරුෂයෙකුසේ සිටීම. මම හිතනවා ඒකත් ප්‍රේම කිරීමේ ආකාරයක් වචනේ ප්‍රකාරයට. ඒ වගේම පුරුෂයා හිස විදිහට මඟ පෙන්වීම ඒකත් බිරිඳට ප්‍රේම කිරීමේ කොටසක්. එතකොට අපි පුරුෂයා බිරිඳට ප්‍රේම කරන්නේ කොහොමද? දුක් විඳීමේ ඉවසා ගැනීම, නායකත්වයේ දැරීම, මඟ පෙන්වීම, පූජා වීම සහ කැපවීම. මේ දේ විදිහට තමයි පුරුෂයාට පුළුවන් බිරිඳට ප්‍රේම කරන්න. අපි යනවා 11 වෙනි කොටසට. මාර්ක් 12:31 මාර්ක් 12:31 නුඹට මේ නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න යනුය. ඊට පස්සේ අපි ප්‍රේම කරන්න ඕනේ විශේෂම කොටස් එක කවුද? අපේ අසල්වැසියා. එතකොට මෙතන කියන දේ මේ නුඹට මෙන්න නුඹේ අසල්වැසියාට කියන එකේ අදහස නුඹට මෙන්න නුඹේ අසල්වැසියා. ඒ කියන්නේ නුඹ කවදාවත් නුඹට ප්‍රේම කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි අපිටම ආත්මාර්ථකාමී නිසා අපි ගොඩක් ලාට අපිට බලන්නේ අපේ ශරීරයට හරි අපේ ජීවිතේට අපි හොඳම දේ එකතු කරගන්න. ඒ වගේ අපි අසල්වැසියටත් බලන්න ඕනේ අපි දෙයක් කරගෙන යමක් කරගෙන පාඩුවේ ඉන්න එක නෙවෙයි අසල්වැසියටත් හොඳම දේ දෙන්න. එයාට මොන හරි කරදර ප්‍රශ්න ගෑ වැටෙනවා එයාට උදව් කර එයාගෙන බලන්න. ඒක තමයි එයාට ප්‍රේම කියන්නේ. මේ කියන්නේ පරාර්ථකාමීව සිටීම. ආත්මාර්ථකාමී හැඟීමෙන් අපි කටයුතු කරන්නේ නැතුව, ඒ කියන්නේ අපි අපේම දේවල් බලන්නේ නැතුව, අපි අපේම කාරණා සොයන්නේ නැතුව, ඒක තවත් සුදු බයිබලෙන් තැන් කීපයක මේක සඳහන්ලා තිනවා අනුන්ගේ කාරණාත් හොයලා බලන. ඒකෙන් කියන්නේ මේ අසල්වැසියාගේ ඕපාදූප ඒ පැත්තේ මොනවාද කතා වෙන්නේ, මේ පැත්තේ මොනවාද බලන්නේ කරන්නේ, කවුද එන්නේ යන්නේ කියලා ඒක බලන එක නෙවෙයි. අනුන්ගේ කාරණා බලනවා කියන්නේ අනුන්ගේ ඕන එපා. ඒ කියන්නේ ඒගොල්ලන්ට මොනවද මගේ අසල්වැසියාට තියෙන අවශ්‍යතා? එයා ඇත්තටම කාලා බිලා හරියට ඉන්නවද? එයා දෙවියන් වහන්සේ තුල හරි ගමනක් යනවද? නැත්නම් එයා නොඇදිලිවන්තයෙක් නම් එයාට මොනවද මගේ එයා දෙවියන් වහන්සේ කියන්නේ කොහොමද කියන්නේ කියලා ඒ වෙනුවෙන් යාචනා කරම. ඒකත් ප්‍රේම කිරීමේ කොටසක්. ඒ වෙනුවෙන් එතකොට අපිට හොයලා බලන්න පුළුවන්, අහලා බලන්න පුළුවන් ඒගොල්ලෝගේ පවුල ගැන. ඒ වගේම අපිට පුළුවන් ඒ අයගේ අපේම දේවල් කරන්න නැතුව අපේ අසල්වැසියා ඒගොල්ලෝගේ පුළුවන් නම් පොඩ්ඩක් අපිට ආස්පාස් කරලා දෙන්න. ඒ කියන්නේ ගේ ඇතුළට නෙවෙයි එළි අපිට පුළුවන් නම් දෙයක් අපේ ටික විතරක් නැතුව ඒ අයගෙත් පුළුවන් නම් ආස්පාස් වෙන ආකාරයට අපිට වත්ත පිටිය සුද්ධ කරගෙන අපිට පුළුවන් ඒක කරන්න. ඒක තමයි ප්‍රේමය. ඒ කියන්නේ අපේම දේ ආත්මාර්ථකාමී හැඟීමෙන් කටයුතු කරන්නේ නැතුව පරාර්ථකාමී වීම.
අනිත් අය ගැන සිතීම, අසල්වැසියා ගැන විශේෂයෙන් සිතීම, ඒකට ස්වාමීන් වහන්සේ ප්‍රසන්නයි කියලා මෙතන කියලා තියෙනවා. විශේෂයෙන් උන්වහන්සේ නුඹට මෙන්න අසල්වැසිය සලකන්න කියලා තියෙනවා, ප්‍රේම කරන්න කියලා තියෙනවා. ඉතින් ඒකෙන් කියන්නේ අපිට මොන වගේ දෙයක් වෙනවා නම් අපේ ජීවිතයේ ආසද, ඒ දේම අපි ආස වෙන්න ඕනේ අපේ අසල්වැසියටත් වෙනවා. ඒ විදිහට තමයි අපේ ආකල්පය හදාගන්න ඕනේ. ඒ දේ තුල පැහැදිලිවම දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙනවා. දෙවියන් වහන්සේ කැමැත්ත තමයි අපි අසල්වැසියට ප්‍රේම කරන්නේ. අපි යන අවසාන කරුණට 12 වෙනි කරුණ 1 තෙසලෝනික 5:12 1 තෙසලෝනික 5:12 තවද සහෝදරියනි නුඹලා අතරෙහි වෙහෙස ගන්නා වූ ස්වාමීන් වහන්සේ තුල නුඹලා කෙරෙහි ප්‍රදානකම් කරන්නා වූ නුඹලාට දැනුමුතුකම් දෙන්නා වූ තැනැත්තන් දැනගෙන ඔවුන්ගේ වැඩේ නිසා ප්‍රේමයෙන් ඔවුන් ඊතා උතුම් කොට සලකන ලෙස අපි නුඹලාගෙන් ඉල්ලමුව කියලා මෙතන කියලා තියෙනවා. ඉතින් මෙතෙන්දී අපිට මෙතනත් ලස්සට අපේ පිළිවෙලට අපි එළිදරව් කරගමු මේ නායකත්වයට ප්‍රේම කිරීම තමයි මෙතන කරුණ. ඔබ ලියා ගන්න, ඔබ සටහන් දා ගන්නවා නම් ඉතින් මම මේ පාඩම සූදානම් මේ සියල්ල සටහන් කරගත්ත නායකත්වයට ප්‍රේම කිරීම. ඉතින් එතෙන්දී හැබැයි උන්වහන්සේ මෙතන ස්ට්‍රක්චර් එකක්, සිස්ටම් එකක් අහුවෙන ඔක්කොම නායකයෝ කියලා ඉතලා YouTube එකේ වීඩියෝ එකක් කරන ඔක්කොම, Facebook එකේ තමන්ගේ අදහසක් දාන, ස්ටේටස් එකක් දාන ඔක්කොම පල්ලේදී මම මෙහෙම සේවයක් කරනවා කියලා ඔක්කොම ඒ අහුවෙන මම නායකයෙක්, මම පාස්ටර් කෙනෙක්, මම මේ සේවය කරනවා, මම එහෙ ගිහිල්ලා තියෙන, මෙහෙ ගිහිල්ලා ඒ කියන හැමෝටම නෙවෙයි කියලා මෙතන පැහැදිලිවම කියලා තියෙන. මෙතන හොඳට මේ පදේ බලන්න. පළවෙනියටම නුඹලා අතරෙහි වෙහෙස වන්නා වූ, වෙහෙසවන නායකයෝ අඳුරගන්න. වෙහෙසවන අය ඒ කියන්නේ වත්තපිටියේ වෙහෙසවන අය නෙවෙයි, ඒකත් ඔබ දැනගන්න ඕනේ. ඒ රස්සා වෙනුවෙන් වෙහෙසවන නෙවෙයි, ස්වාමීන් වහන්සේ දේව රාජ්‍ය ඉස්සරහට ගෙනියන්න වෙහෙසවන ඒගොල්ලෝ නේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය නායකයෝ වෙන්නේ. ඉතින් වෙන නායකයෝ වෙන දේවල් ගැන වෙහෙසෙනවා. මෙතන දේව රාජ්‍යයේ නායකයෝ ගැන කතා කරන්නේ. ඒගොල්ලෝ ඒ රාජ්‍ය වෙනුවෙන් වෙහෙස වෙන නායකයෝ ඔබ ඔගොල්ලෝ අඳුරගන්න. ඊට පස්සේ නුඹලා කෙරෙහි ප්‍රදානකම් කරන්නා වූ ඒ වගේම ඔබ කෙරෙහි ප්‍රදානකම් කරන අය. සමහර අය කියනවා ඒගොල්ලෝ ප්‍රදානකම් කරන්නේ ප්‍රදානියොන්ට විතරයි. මේ ඒ වගේ සමහර චර්ච් ගොඩක් තැන්වල එහෙම කියන ප්‍රදාන ඒ තනතුරු උසස් අය ඒ තෝරගෙන එහෙම නෙවෙයි. නුඹලා කෙරෙහි කියන්නේ නුඹලා හැමෝම, අපි හැමෝම කෙරෙහි ප්‍රදානකම් කරන එහෙම නායකයෝ ඉන්නවා. එහෙම අය තෝරගෙන ප්‍රදානකම් කරනවා කියන්නේ මොකක්ද? මග පෙන්වීම දෙන. අපිට හැම වෙලේම ඕන වෙනවා මේ මග පෙන්වීම. අපිට නායකයෝ විදිහට නායකයෝටත් ඕනේ. ඒකටත් නායකයෝ ඉන්නවා. අපිට ඒ වැස්ම, ඒ නායකත්වය අපිට අත්‍යවශ්‍යයි. එහෙම තමයි දෙවියන් වහන්සේගේ ස්ට්‍රක්චර් එක, සිස්ටම් එක, දෙවියන් වහන්සේගේ කින්ඩම් එකේ. ඉතින් ඒ නායකයෝ ප්‍රදානකම් කරනවා කියන්නේ මොකද්ද? මග පෙන්වීම දෙනවා. ඉතින් ඔබට මග පෙන්වීම දෙන නායකයෝ. ඒතර පළවෙනිට වෙහෙස වෙන නුඹ ගැන, දෙවෙනිට නුඹට මග පෙන්වීම දෙන නායකයෝ බලන්න. ඊට පස්සේ කියනවා නුඹලාට දැනුමුතුකම් දෙන්නා වූ තැනැත්තන් දැනගෙන කියලා. ඒ වගේම මොනවද මේ දැනුමුතුකම් කියන්නේ? නුඹලාට උපදෙස්, ඉගැන්වීම්, අනුශාසනා දෙන මෙන්න මේ නායකයෝ. ඉතින් ඉගැන්වීම්, අනුශාසනා ඒවා ගද්දිත් හැම ඉගැන්වීම් මේ නිකන් මේ නිවුස් ටීවී කියන නිවුස් එකම දාන එක, පත්තරය යන එකම, ඉන්ටර්නෙට් එකේ තියෙන එකම ආයි කියන එක නෙවෙයි. දෙවියන් වහන්සේගේ කාරණා, අලුත් දේවල්, ඒ අලුත් ඉගැන්වීම්, නුඹ නොදන්න කාරණා, දෙවියන් වහන්සේගේ එළිදරව්වේ මඟ පෙන්වීම, මේ උන්වහන්සේගේ දැනුමුතුකම්, දේව වචනයට එකඟ වේ, දේව වචනේ රහස්, ඒවා කියන කරන ඒ නායකයන්. ඉතින් මේ වෙහෙසවන ස්වාමීන් වහන්සේ තුල ප්‍රදානකම් කරන මග පෙන්වන දැනුමුතුකම් දෙන, උපදේශ ගැනීම, අනුශාසන දෙන අන්න ඒ අය මොනවද කියලා තියෙන තැනැත්තන් දැනගෙන ඔවුන්ගේ වැඩේ නිසා ප්‍රේමයෙන් ඔවුන් ඊතා උතුම් කොට සලකන ලෙස අපි නුඹලාගේ ඉල්ලමු. ඔවුන්ගේ වැඩේ නිසා, ඔවුන්ගේ දේව රාජ්‍ය විනුවින් කරන්නා වූ වැඩේ නිසා, ඒ ඔවුන්ගේ කාර්යභාරය වෙහෙසවීම, ඒ මඟ පෙන්වීම, අපට දෙන උපදෙස් දීම, ගැනීම, අනුශාසන සියල්ල නිසා ඔවුන් ප්‍රේමයෙන් ඊතා උසස් කොට. මේ ප්‍රේමය කියන වචනේත් එතන දාලා තියෙනවා. ඒකනේ උන්ට ප්‍රේම කරන්නේ. ඒකනේ උන්ට අවෝඩ් එකක් දෙන එක, උන්ට පදක්කමක්, උන්ට තනතුරක් දෙන එක, උන්ට
මේ පාස්ටර් කියලා කතා කරන එක ඌට ඒ මැසේජ් එකක් දාන එක විතරක් නෙවෙයි ඌට ප්‍රේමයෙන් සලකීම මේ ඌට ඉතා උතුම් කොට සලකන ලෙස අපි නුඹලාගෙන් ඉල්ලමු කියලා කියන ඉතින් මෙතෙන්දි මට මම කැමති මගේ අපේ මගේ බිරිඳ අපේ මිෂන් ක්‍රයිස්ට් අපේ සභාවේ චර්ච් එකේ ඉතින් මේ අපි කරන විශේෂ දෙයක් උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව ඒකත් මතක් කරන්න මේ දෙයට ඒක ගොඩක් අදාළ නිසා මේ ස්වාමීන් වහන්සේ ගිය මාසෙ ඉඳලා ඉතින් අපිට මේ දේම මට කිව්වා මේ තියෙන මේ වචනේ තියෙන දේම ස්වාමීන් වහන්සේ කිව්වා ඒ දේව රාජ්‍ය වෙනුවෙන් වෙහෙසවන දේව රාජ්‍ය වෙනුවෙන් ප්‍රදානකම් කරන ඒ මඟ පෙන්වන ඒ වගේම හරි උපදේශ ඉගැන්වීම අනුශාසනා දෙන්න මේ කාලේ අමාරුයි කියලා පසුබට වෙලා කංකේදරි ගගා දුර්වල එහෙම වෙලා බෑ අමාරුයිනේ ට්‍රැවල් රෙස්ට්‍රික්ෂන්ස් මේ කොරෝනා කොවිඩ් මේ යන්න බෑ ඉතින් එහෙම ඉන්න නැතුව තමුන් මොනා හෝ දෙයක් දේව රාජ්‍ය වෙනුවෙන් වෙහෙස වෙලා කරන්න ඇදහිලිවන්තයන් වෙනුවෙන් ඒ වගේම නොහැදිලිවන්තයන් වෙනුවෙන් කරන අය ඉන්නවද ඒ අය තෝරලා ඒගොල්ලන්ට දිරිගැන්වීමක් කරන්න කියලා ඒගොල්ලෝ පුළුවන් විදිහට ඒගොල්ලෝගේ බලන්න ඒගොල්ලොන්ට විශේෂ පුළුවන් විදිහට ඒගොල්ලෝ වෙනුවෙන් දිරිගැන්වීමේ දීමනාවක් දෙන්න දිරිගන්වන්න encourage කරන්න දේව රාජ්‍ය තුල කියලා. ඉතින් ඒක මම ගිය මාසෙ ඉඳලා මමත් මගේ බිරිඳත් එක්ක අපි පටන් ගත්තා මේ නායකත්වයේ වෙනුවෙන්. ඉතින් අපි යාඥා කරනවා සේම උන දිරිගන්න දෙවියන් වහන්සේ පිළිතුරු ඒක තමයි අපි කරන්න ඕනේ. ඒ වගේ වෙනුවෙන්. ඉතින් ඒක තමයි මේ පදේ. එතකොට කියලා තියෙන නායකත්වයට ප්‍රේම කිරීම. අපි එතකොට ප්‍රේමය එතකොට එතනත් නායකත්වයට අපි නිකන් කටි කියන අපි හිතන එකක් නෙවෙයි අපි ක්‍රියාවෙන් එක කරන්න ඕනේ. ඉතින් ඒකත් මෙතන වැදගත්. ඒක තමයි 12 වෙනි කාණේ උන්වහන්සේ ඒක සේවයක් විදිහට දැන් මටයි බිරිඳටත් අපිට බාර දුන්නා. ඒක දිගටම ඊයේ මාසේ එතන මේ මාසෙත් අපි ඒ කාරණේ දැනටමත් කරලා තිනවා. දිගටම මේක කන්ටිනියුවස්ලි දිගටම කරගෙන යන්න කියලා දේව රාජ්‍ය වෙනුවේ නායකත්වයට ප්‍රේම කිරීම ඒ කියන්නේ නායකත්වය වෙනුවෙන් දිරිගැන්වීම. හැබැයි උන්වහන්සේ අපිට කිව්වා අයිඩෙන්ටිෆයි කරගන්න මේකේ තියෙන විදිහටම තැනැත්තන් දැනගන්න. හරියට බලන්න කවුද මේ හරියට දේව රාජ්‍ය වෙනුවෙන් වෙහෙසෙන්නේ ප්‍රදානකම් කරන්නේ දැනුමුතුකම් දෙන්නේ ඒ අය බලලා ඒගොල්ලෝගේ දිරිගන්වන්න දේව රාජ්‍යයේ උන් ඉදිරියට තව තවත් වර්ධනය වෙලා ඉදිරියට යන පිරිස තව තවත් වෙහෙස මාසලා වැඩ කරන පිරිස තව තවත් උන්ට ඒක ශක්තියක් පන්නරයක් වෙන පිරිස කියලා. ඉතින් ඒක තමයි 12 වෙනි කාර්ය නායකත්වයට ප්‍රේම කිරීම. ඒක තියෙන 1 තෙසලෝනික 5:12 වෙනි පදය. හිතනවා මම හිතනවා ඔබට පැහැදිලි කියලා අද ස්වාමීන් වහන්සේ අපිට වචනය තුලින් ආශිර්වාද කරා. දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම ඉඳලා අපි තව ප්‍රේම කිරීමට ඉන්නව කොටස කීපයක් ගැනම අපි දැනගත්තා. මගේ අදහස් නෙවෙයි සුදු බයිබලයේ දේ වචනේ තියෙන අදහස් තමයි අපි දැනගත්තේ. ඉතින් ඒක අපේ ජීවිතවලට වැදගත්. අපි ඒක දැනගත්තා වගේම මේවා අපි ක්‍රියාවට දාන්න අපි වග බලා ගමු ස්වාමීන් වහන්සේ තුල. දෙවියන් වහන්සේ තුල. ස්වාමීන් වහන්සේට ස්තුතිය වහන්සේගේ වචනේ එළිදරව් කීප සියල්ල නිසා ඔබට ජේසු පිහිටයි.